අපි ඊයේ කතා කරපු ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරලා අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊයේ කතා කරේ සංඛ්‍යා අනුක්‍රමය කියන කොටස ගැන. සංඛ්‍යා රටාව කියන එකට තමයි අපි සංඛ්‍යා අනුක්‍රම කියලා කියනවා කියලා කිව්වේ. අපි ඒකේ මුල් පදය අපි මේක දක්වනවා වගේ T1 කියලා දක්වන්න පුළුවන්. දෙවෙනි පදය T2, ඊළඟට තුන්වෙනි පදය T3, හතරවෙනි පදය T4, ඊට පස්සේ මේකේ තිත්තුනක් තියලා අපි ඒ සංඛ්‍යා රටාව, ඒ කියන්නේ සංඛ්‍යා අනුක්‍රමය තව දිගට තියෙයි කියලා පෙන්නනවා කියලා තමයි අපි කතා කරේ. එතකොට මේකෙදි මේ පළවෙනි පදය හැර ඊළඟ පදවලදී එතකොට අපි උදාහරණයක් ගත්තොතින් T2 අඩු කිරීම T1, එතකොට මේක සමාන වෙනවා T3 අඩු කිරීම T2. මේකට අපි කියනවා කිව්වා පොදු අන්තරය කියලා. එතකොට පොදු අන්තරය කියලා කියන්නේ පළවෙනි පදේ හැර අනිත් පදවල ඒ පදයෙන් ඊට කලින් පදය අඩු කරාම, ඒ කියන්නේ පළවෙනි පදයෙන් අඩු කරන්න දෙයක් නැහැ ඉස්සරහා. ඒකයි පළවෙනි පදය හැර කියලා කියන්නේ. එතකොට මේක මම වයිට් බෝඩ් එක මම ෂෙයා කරලා තියුන්නේ නැහැ, සමා වෙන්න. එතකොට මම ආපහු පාරක් එක ලියන්නම්. එතකොට අපි සංඛ්‍යා රටා කියන ඒවා ගැන ඊයේ කතා කරේ. සංඛ්‍යා රටා කියන කොටස ගැන ඊයේ කතා කරේ. අපි ඒ සංඛ්‍යා රටාවක පද කියන ඒවා අපිට පළවෙනි පදය T1 කියලා දක්වන්න පුළුවන් කියලා කතා කරා. ඒකොට අපි ඊළඟ පදේ දක්වනකොට කමාවක් දානවා කියලා කිව්වා. ඊළඟට දෙවෙනි පදය T2, ඊළඟට තුන්වෙනි පදය T3, ඊළඟට හතරවෙනි පදය T4. ඊට පස්සේ අපි තුනකින් තමයි මේක දක්වනවා කියලා කතා කරේ. එතකොට ඊට පස්සේ මේ 33කින් තව දිගටත් මේ සංඛ්‍යා අනුක්‍රමය, එහෙම නැත්නම් සංඛ්‍යා රටාව දිගටම තියෙයි කියන එක දක්වනවා කියලා තමයි අපි කතා කරේ. එතකොට මේ සංඛ්‍යා රටාවක පොදු අන්තරය කියන එකක් තියෙනවා කියලා කිව්වා. එතකොට සංඛ්‍යා රටාවේ පොදු අන්තරය කියලා පොදු අන්තරය කියන එකක් තිය කියලා කිව්වා. ඒක සමාන වෙනවා පළවෙනි පදේ හැර කියන එක. ඒ කියන්නේ පළවෙනි පදේ ඉස්සරහින් අඩු කරන පදයක් නැහැ. ඒක නිසා පළවෙනි පදේ හැර අනිත් පද වලින් ඊට කලින් පදය අඩු කරාම පොදු අන්තරය ලැබෙනවා කියලා කතා කරා. එතකොට මේ අවස්ථාවේදී අපි T2 කියන එක ගත්තොත් ඒකෙන් T1 අඩු කරාම, එහෙම නැත්නම් T3 කියන එක ගත්තොත් එහෙම T3ෙන් T2 අඩු කරාම, එහෙම නැත්නම් අපි T4 කියන එක ගත්තොත් එහෙම ඒකෙන් T3 අඩු කරාම මේවා සේරම සමාන වෙනවා කියලා අපි කතා කරා. ඒකට අපි කියනවා කියලා පොදු අන්තරය කියලා. ඊට පස්සේ අපි කතා කරා සාධාරණ පදය කියන එක. සාධාරණ පදය කියන එක ගැන කතා කරා. එතකොට එහෙම නැත්නම් පොදු පදය කියන එක. සාධාරණ පදය කියන එක ගැන අපි ඊළඟට කතා කරේ. සාධාරණ පදය කියන එක අපි Tn වලින් දක්වනවා කියලා කතා කරේ. ඒක n වෙනි පදය කියන එක. එතකොට සාධාරණ පදය කියලා කියන්නේ අපි n වෙනි පදය කියන එක. එතකොට n වන පදය කියන එක Tn වලින් දක්වනවා කියලා අපි කතා කරා. එතකොට මේක අපි ඊයේ කතා කරේ මෙතනට වෙනකන්. එතකොට Tn වලින් පුළුවන් සාධාරණ පදය දක්වන්න කියලා. එතකොට අපිට පොදු අන්තරයයි මුල් පදයයි දක්වලා තියෙනවා නම් අපිට ඒ සමීකරණය, ඒ සංඛ්‍යා රටාව දක්වන්න පුළුවන් කියලා කතා කරා. ඒ මුල් පදය දීලා තිබිලා ඊට පස්සේ ඒකේ පොදු අන්තරය අපි දන්නවනම් අපිට සංඛ්‍යා රටාව එක්තරා ප්‍රමාණයකට ලියන්න පුළුවන් කියලා කතා කරා. නමුත් අපිට 100 වෙනි පදේ හොයන්න, ඊළඟට 10 වෙනි පදේ හොයන්න කියලා කිව්වොත් එහෙම මේ මුල් පදය දැනගෙන, අපි මුල් පදේ කියන එක දැනගෙන ඊට පස්සේ පොදු අන්තරය කියන එක දැනගත්තයි කියලා අපිට ඒ 10 වෙනි පදය, ලක්ෂය වෙනි පදය එහෙම හොයන්නේ කිව්වොත් එහෙම ඒක හොයන්න අපහසුයි කියන එක අපි කතා කරා. ඒක නිසා තමයි මේ සාධාරණ පදය, ඒ කියන්නේ n වෙනි පදය කියන එක අපි කතා කරන්නේ. ඒක නිසා
එතකොට n වෙනි පදය අපි කතා කරන්නේ ඒක නිසා එතකොට මේකෙදී අපි අවසන් කරේ එතනින් අපි එතනින් ඉඳන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඊයේ අන්තිමට කතා කරපු කොටස මෙතන ඒ ටික කතා කරේ අපි මේකෙදී සාධාරණ පදේ කියන එක එහෙම නැත්නම් පොදු පදේ කියන එක මේකෙදී පොදු පදේ එහෙම නැත්නම් සාධාරණ පදේ කියන එක ඒක අපි tn වලින් දක්වනවා කියන එක තමයි දැක්ුවේ. එතකොට මේ n කියන එක ධන නිකිලයක් කියලා අපි කතා කරා. ඒ කියන්නේ 1 2 3 ඒ වගේ ඒක සම්පූර්ණ අගයක් කියන එක n කියන එක ධන නිකිලයක්. එතකොට 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් 1000 වෙන්න පුළුවන්. එහෙම අගයක් කියන එක තමයි අපි කතා කරේ. එතකොට tn කියන එකෙන් දක්වන්නේ tn මගින් අනුක්‍රමණය n වන පදය එහෙම නැත්නම් සාධාරණ පදය දක්වනවා කියලා අපි කතා කරා. අපි එතන ඉඳන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊයේ කතා කරේ අන්තිමට නිදසුන 1 කියන කොටස අපි අද නිදසුන 2 කියන එකේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සාධාරණ පදය මේ අවස්ථාවේදී එතකොට සාධාරණ පදය tn මෙතන මම උඩින් ලියන්නම් සාධාරණ පදයේ මේ අවස්ථාවේදී tn සමානයි 56 4n කියලා දක්වලා තියෙනවා. tn කියන එක 56 4n කියලා දක්වලා තියෙනවා. එතකොට මුල් පද තුන ලියන්න කියලා තියෙනවා. එතකොට මුල් පද තුන ලියන්න කියන්නේ එතකොට t1 කීයද කියන එක ඊළඟට t2 කියන්නේ කීයද කියන එක ඊළඟට t3 කියන්නේ කීයද කියන එක තමයි මේ අහලා තියෙන්නේ. එතකොට t1 කියන එක අපිට හොයන්න පුළුවන්. t1 කියන එක අපි හොයනකොට n සමානයි 1 විට. n සමානයි 1 විට අපි මේකට t1 කියන එක එනවා. t1 සමාන වෙනවා. එතකොට 56 4යි 1 කියන එක 4 වැඩි කිරීම 1 කියන එක. එතකොට 56න් 4ක් අඩු වුනහම 52 වෙනවා. මේක තමයි මුල් පදය. ඊළඟට මුල් පද තුන හොයන්න කියලා ලියන නිසා එතකොට ඊළඟට අපි ලියන්නේ n සමානයි 2 විට. n සමානයි 2 විට මොකද්ද වෙන්නේ? t2 සමාන වෙනවා 56 4 වැඩි කිරීම 2. එතකොට 56 අඩු කිරීම 4 වරක් 2 8යි. 56න් 8ක් අඩු කරාම 48යි. ඊළඟට අපි කතා කරන්නේ n සමානයි 3 විට කියලා. එතකොට n සමානයි 3 විට කියන එක ඊළඟට t3 සමානයි ඊළඟට 56 4 වැඩි කිරීම 3. එතකොට 56 අඩු කිරීම 4 වරක් 3 12 කියන එක. එතකොට 56 අඩු කිරීම 12 කියන එක කියන්නේ මෙතන 6න් 2ක් ගියාම 4යි 5න් 1ක් ගියාම 4යි. එතකොට මේ අවස්ථාවේදී උත්තරේ වෙන්නේ 44. එතකොට මුල් පද තුන ලියන්න කියන එක. එතකොට අපි ඒකේ මුල් පද තුන ලියන එතකොට මේකෙදී 52 ඊළඟට 48 ඊළඟට 44. මේක තමයි මුල් පද තුන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම 12 වන පදය සොයන්න කියන එක. 12 වෙනි පදය සොයන්න. එතකොට දුවල පුතාලා කොහොමද මේක ගණනය කරන්න කියන එක හොඳින් දන්නවා. එතකොට 12 වෙනි පදය හොයන්න කියන්නේ එතකොට ඒ අවස්ථාව මම මෙතන ලියන්නම්. එතකොට n සමාන වෙනවා. එතකොට 12. n සමානයි 12 කියන එක තමයි n වලින් දක්වලා තියෙන ඒ පදේ කියන එක. එතකොට n සමානයි 12 වෙනකොට එතකොට t 12 කියන්නේ කීයද කියන එක. එතකොට මේ අවස්ථාවේදී 56 අඩු කිරීම එතකොට 4 වැඩි කිරීම 12. එතකොට 56 අඩු කිරීම 12 සරක් 4 එතකොට 48යි කියන එක. ඒ කියන්නේ 8යි කියන එක තමයි උත්තරේ වෙන්නේ. ඒ නිසා 12 වෙනි පදේ කීයද අහලා තියෙන එක 8යි කියන එක තමයි උත්තරේ වෙන්නේ.
බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වන බව පෙන්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි බිඳුව කියලා කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක් කියන එක පෙන්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට බිඳුව කියන එක සංඛ්‍යා රටාවේ පදයක් නම් එතකොට අපි මේකෙදි මේ tn කියන එක එතකොට බිඳුව වෙන්න ඕන. එතකොට අපි ඒක බැලුවොත් එහෙම මේ තුන්වෙනි අවස්ථාව එතකොට මං එක තව චුට්ටක් පල්ලෙහෙන් ලියන්නම්. එතකොට තුන්වෙනි අවස්ථාව එතකොට බිඳුව කියන එක එතකොට tn සමානයි. එතකොට මේක තියුණු 56 අඩු කිරීම 4යි n. එතකොට tn කියන්නේ මේ අවස්ථාවේදී එතකොට බිඳුවයි. බිඳුව සමානයි 56 අඩු කිරීම 4යි n. එතකොට මේ 4යි n අනිත් පැත්තට ගියාම ඍණ 4යි n අනිත් පැත්තට ගියාම ධන 4යි n එනකොට 4යි n සමාන වෙනවා 56. එතකොට මේක 4ෙන් බෙදුවොත් එහෙම මේ පැත්තට ගිහිල්ලා මේක බෙදීම වෙනවා වැඩි කිරීම එක. එතකොට n කියන එක කීයද වෙන්නේ? මේක 5 බෙදුවාම 4ෙන් එකක් වෙනවා. එකක් ඉතුරු වෙනවා. 5 බෙදුවාම 4ෙන් 4යි එකක් ඉතුරු වෙනවා. 16යි වෙන්නේ 4. එතකොට n සමානයි 14 වෙනවා. ඒ කියන්නේ මේ බිඳුව කියලා කියන්නේ එතකොට මේකේ 14 වෙනි පදේ කියන එක තමයි එතකොට වෙන්නේ. මේක ඒ සංඛ්‍යා රටාවේ 14 වෙනි පදය 14 වන පදය සමාන වෙනවා බිඳුවට. එතකොට මේ බිඳුව කියන එක එතකොට සංඛ්‍යා රටාවේ පදයක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟ කොටස බැලුවොත් එහෙම 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි එතකොට 18 කියන එක මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි කියන එක දක්වන්න කියලා තමයි තියෙන්නේ. දුර පුතාලට මෙතනට නිකන් තේරුණාද? මෙතන 4යි n කියන එක කෙලින්ම දෙපැත්තටම එක්කහුව කර ඇත්තට මේක මම ලිව්වේ නැහැ ඇත්තටම. එතකොට මේ පැත්තටත් 4යි n මේ පැත්තටත් 4යි n එක්කහුව කරාම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මෙතන ඍණ 4යි n කියන එකයි ඒක ධන 4යි n කියන එකයි කැපිලා යනවා. ඒක නිසා තමයි මම එතන ලිව්වේ නැත්තේ. එතකොට මේ පැත්තේ 4යි n කියන එක විතරක් ඉතුරු වෙනවා. ඒක දූල පුතාලා සුළු කරාම ඇත්තටම ඉක්මනට ඒව කරන්න පුළුවන් වෙනවා ඇත්තටම. ඒක නිසා ගණන් හදන්න ඕන ගණන් කියන එක අපි තියරි දැනගෙන ගණන් හදන්න ඕන ගණන් එකයි. එතකොට අපිට ඉක්මනට ගණන් සුළු කරන්න පුළුවන් වෙනවා. අපි මේ අවස්ථාවේදී 18 මේ සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට 18 කියන එක අපි tn කියන එක ඒක 18යි. ඒ වගේම ඒක 56 4යි n කියන එක අපි භාවිතා කරොත් එතකොට අපි මේ 18 වෙනි කීවෙනි පදයේද කියන එක හොයුවොත් එහෙම එතකොට මේකෙදි දෙපැත්තටම 4යි n එකතු කරනවා. එතකොට 18 එකතු කිරීම 4යි n සමාන වෙනවා 56 ඍණ 4යි n ධන 4යි n. එතකොට ධනයි ඍණය කපලා යනවා. එතකොට 56 විතරක් ඉතුරු වෙනවා. එතකොට මේකෙදි අපි 18ත් නැති කර ගන්න ඕනේ. එතකොට දෙපැත්තටම ඍණ 18ක් එක්කහුව කරනවා. 18 ධන 4යි n ඍණ 18 සමාන වෙනවා 56 ඍණ 18. එතකොට 18යි 18යි කැපිලා යනවා. එතකොට 4යි n කියන එක ඉතුරු වෙනවා. එතකොට 56න් 18ක් අඩු කරාම මෙතන තියෙන්නේ 16 කියන එක 16න් 8ක් ගියාම 16න් 8ක් ගියාම 8යි. එතකොට 4යි මෙතන ඉතුරු වෙන එකක් මෙතනට ගිය හින්දා එතකොට 4න් එකක් ගියාම 3යි. 38 තමයි 18ක් අඩු කරාම එන්නේ. දූල පුතාලා ටික සුළු කරන්න පුරුදු වෙන්න ඇත්තටම මේක හිතින් සුළු කරනවට වඩා මෙතන මේ 6 තියෙන්නේ 6 කියන එකෙන් 8ක් අඩු කරන්න බෑ. එහෙනම් එකක් ඉස්සරහට යනවා. එතකොට 16 වෙනවා. 16න් 8ක් ගියාම 8යි. එතකොට මේ 5 කියන එක එකක් ඉස්සරහට ගියේ හින්දා 4යි තියෙන්නේ මෙතන. 4න් එකක් ගියාම 3යි. එතකොට මේකෙදි n කියන එක සමාන වෙනවා 38 බෙදීම 4. ඒ කියන්නේ 19 බෙදීම 2. 19 බෙදීම 2. එතකොට ඒක 19 බෙදීම 2 කියන එක. එතකොට ඒ කියන්නේ n කියන එක එතකොට මේ අවස්ථාවේදී 19 බෙදීම 2 කියන්නේ 9.5යි.
නමුත් n කියන එක අපි කතා කරා ධන නිකිලයක් කියලා. ධන නිකිලයක් කියලා අපි කලින් අවස්ථාවේදී කතා කරා. එතකොට n කියන එකට මේ 9 තියෙන්න පුළුවන් 10 තියෙන්න පුළුවන්. නමුත් මේ 9.5 කියන එක තියෙන්න බෑ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ 18 කියන සංඛ්‍යාව මේ රටාවේ පදයක් නෙවෙයි කියලා. එතකොට එන්ට තියෙන්න පුළුවන් අගයන් අපි කිව්වා ධන නිකිලයක්. එතකොට ඒවට පූර්ණ සංඛ්‍යා විතරයි තියෙන්න පුළුවන්. ඒක නිසා 9 තියෙන්න පුළුවන් 10 තියෙන්න පුළුවන් 9.5 කියන එකක් එන්ට තියෙන්න බෑ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ 18 කියන එක. එතකොට 18 කියන්නේ එතකොට මේ එන්ට තියෙන්න පුළුවන් අගයක් නෙවෙයි ඒ කියලා අපිට කියන්න පුළුවන්. 18 කියන එක මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි කියන එක අපිට කියන්න පුළුවන්. ඒකෙන් තුලින් අපි මේක උත්තරේ බැලුවොත් එහෙම මේක මේ තුන්වෙනි කොටස සුළු කරන්න දුල පුතාලට පුළුවන් වෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් සුළු කරන්න බැරි නම් කියන්නේ ඒක සුළු කිරීම කියන එක ටිකක් පුරුදු වෙන්න ඕන සුළු කරන්න. ඇත්තටම ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ 18 කියන පදය 18 රටාවේ පදයක් නම් එතකොට n සඳහා n කියන එක මේ 18 n කියන එක අපි හොයනවා. nට ගන්න පුළුවන් අගය එතකොට 9.5 කියන එක මේ අවස්ථාවේදී. එතකොට 18 රටාවේ පදයක් නම් n කියන එක පූර්ණ ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා දක්වලා තියෙනවා. එතකොට ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. ඒ කියන්නේ 9 ගන්න පුළුවන් 10 ගන්න පුළුවන්. නමුත් 9.5 කියන එකක් එන්ට තියෙන්න බෑ. එතකොට ඒක නිසා මේක නිසා මේ 18 කියන එක සංඛ්‍යා රටාවේ පදයක් වෙන්න බෑ කියන එක තමයි අපි කතා කරේ. එතකොට මේ වගුව සම්පූර්ණ කරන්න කියන එක දක්වලා තියෙනවා. එතකොට වගුව සම්පූර්ණ කරන්න කියලා මේකේ දක්වලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම දුවල පුතාලා පොඩ්ඩක් ඒව කරලා බලන්න. ගණිතය කියන එක සුළු කිරීම කරාම ඇත්තටම මෙතරම් අපහසු දෙයක් නෙමෙයි. ඇත්තටම ගණන් වල මතක තියාගන්න තියෙන දේවල් පොඩ්ඩයි තියෙන්නේ. ඒක මතක තියාගත්තාම අපිට ගණන් හදන්න තියෙන්නේ ඇත්තටම මතක ගණන් හදන විදිය මතක තියාගත්තයි කියලා කවදාකවත් බෑ. ඒක දුවල පුතාලා හොඳින් දන්න දෙයක්. පීනන්න නම් ගඟට බහින්න ඕනේ වගේ ගණිතයේදී ගණන් හදන්න කියන එක අනිවාර්යයෙන්ම ගණන් හදලම් පුරුදු වෙන්න ඕන. කවදාකවත් මෙහෙම කරනවයි කියලා ඒක තියරි ඉගෙන පාඩම් කරයි කියලා කවදාකවත් ගණන් හදන්න බෑ. ඒක නිසා ඒ පීනන වගේ තමයි ඇත්තටම ඒක ගණන් හදලම තමයි පුරුදු වෙන්න ඕන. ඒ ගණිතයේ සුළු කරන ආකාරය ඒවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ගණන් හදලා පුරුදු වෙන්න සුළු කරන ආකාරය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට මේ අවස්ථාව අපි වගුව සම්පූර්ණ කරන්න කියලා දක්වලා තියෙනවා. සංඛ්‍යා රටාවේ සාධාරණ පදය එතකොට n 3යි n එකතු කිරීම 2 කියලා දක්වලා තියෙනවා. එතකොට ඒකෙදි පළවෙනි පදේ එතකොට n සමානයි 1 නම් එතකොට මේ අවස්ථාවේදී අපි මේකට n කියන එකට 1 දානවා. එතකොට n කියන එක ආදේශ කරනවා. එතකොට 3 වැඩි කිරීම 1 එකතු කිරීම 2 කියලා. එතකොට 3 වැඩි කිරීම 1 කියලා කියන්නේ 3යි 3යි 2යි 5යි. ඊළඟට දෙවෙනි පදය දක්වලා තියෙනවා. එතකොට දෙවෙනි පදේ කියන එක දෙවෙනි පදේ එතකොට nට 2 දානවා. 3 වැඩි කිරීම 2 3 වරක් 2 6යි 6යි 2යි 8යි. ඊළඟට තුන්වන පදය එතකොට n සමානයි nට 3 ආදේශ කරනවා. nට 3 ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙන්නේ එතකොට 3 වැඩි කිරීම 3 එකතු කිරීම 2. එතකොට 3 වැඩි කිරීම 3 එකතු කිරීම 2. එතකොට 3 වරක් 3 9යි 9යි 2යි 11යි. එතකොට මේ සංඛ්‍යා රටාවේ මුල් පද තුන එතකොට 5 කියන එක 8 කියන එක 11 කියන එක. ඊළඟ අවස්ථාව අපි බැලුවොත් එහෙම මුල් එක මේකෙදී 5 කියන එක 5 වැඩි කිරීම 1 කියන එක. එතකොට පළවෙනි පදය 5 වැඩි කිරීම 1 5යි 5න් එකක් ගියාම 4යි. දෙවෙනි පදය අපිට හොයන්න තියෙන එතකොට 5 වැඩි කිරීම 2 අඩු කිරීම 1. එතකොට 5 වරක් 2 10යි 10න් එකක් ගියාම කීයද 9යි. එතකොට 5 වරක් 2 10යි 10න් එකක් ගියාම 9යි. ඊළඟට තියෙන්නේ n සමානයි 3 කියන එක. එතකොට 5 වැඩි කිරීම 3 එතකොට අඩු කිරීම 1. එතකොට 5 වරක් 3 15යි 5 වරක් 3 15යි 15න් එකක් ගියාම එතකොට 14යි.
එතකොට මේ සංඛ්‍යා රටාව එතකොට මේකෙදි සංඛ්‍යා රටාව වෙන්නේ කීයද? එතකොට 4 කියන එක ඊළඟට කමාවක් දක්වලා තියෙනවා. ඊළඟට තියෙන්නේ 9 කියන එක කමාවක් දක්වලා තියෙනවා. ඊළඟට තියෙන්නේ 14 කියන එක. එතකොට මේ උඩ සංඛ්‍යා රටාව බැලුවොත් එහෙම මුල් පදය 5යි. එතකොට පොදු අන්තරය වෙන්නේ 3යි කියන එක. 5යි 3යි 8යි 8යි 3යි 11යි. මේ අවස්ථාවේදී මුල් පදය 4යි පොදු අන්තරය කියන එක 5යි. 5යි 4යි 9යි 9යි 5යි 14යි කියන. එතකොට දූල පුතාලට ඒක ආපහු පාරක් චෙක් කරගන්න පුළුවන් ඒකෙන්. අපි ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම පළමු වන පදය n සමානයි 1 කියන එක ආදේශ කරොත් එතකොට 2 වැඩි කිරීම 1 එකතු කිරීම 5. එතකොට 2යි දෙවරක් 1 2යි 2යි 5යි 7යි. ඊළඟ දෙවෙනි පදේ බැලුවොත් එහෙම 2 වැඩි කිරීම 2 එකතු කිරීම 5. දෙවරක් 2 4යි 4යි 5යි 9යි. ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම දෙවරක් 3 6යි 6යි 5යි දෙවරක් 3 6යි 6යි 5යි 11යි. එතකොට මේකෙදී පොදු අන්ත එතකොට මේකේ මුල් පද ටික වෙන්නේ 7 කියන එක ඊළඟට 9 කියන එක ඊළඟට 11 කියන එක. මේක හැම එකෙම කමාවක් දාන්න ඕන 7 9 11 කියන එක තමයි පද ටික වෙන්නේ. මේක ඉතුරු ටික දූල පුතාලා හදලා බලන්න. ගෙදරදී ඉතුරු ටික පොඩ්ඩක් හදලා බලන්න මේකේදී පළවෙනි අභ්‍යාසයේ මේ ඉතුරු කොටස ආපහු පාරක් ගෙදරදී හදලා බලන්න. එතකොට මේකේදී සාධාරණ පදේ තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ දීලා තියෙනවා නම් අපිට පළවෙනි පදේ හොයන්න නම් int 1 දාන්න ඕන. දෙවෙනි පදේ හොයන්න නම් int 2 දාන්න ඕන. තුන්වෙනි පදේ හොයන්න නම් int 3 දාන්න ඕන. හතරවෙනි පදේ හොයන්න නම් int 4 දාන්න ඕන. 100 වෙනි පදේ හොයන්න නම් අපිට int 100 දාන්න ඕන විතරයි තියෙන්නේ. එතකොට අපිට ඕන පදයක් එතකොට සාධාරණ පදේ දන්නව නම් ඕන පදයක් අපිට හොයන්න පුළුවන්. ඒක ලක්ෂ්‍ය වෙනි පදේ වෙන්න පුළුවන්. දසලක්ෂ වෙනි පදේ වෙන්න පුළුවන්. ඒක 100 වෙනි පදේ වෙන්න පුළුවන්. ඕනම පදයක් අපිට හොයන්න පුළුවන් සාධාරණ පදය දන්නවනම්. අපිට කරන්න තියෙන්නේ int හොයන්න අවශ්‍ය ඒ පදේ අංකය දාන එක විතරයි තියෙන්නේ අපිට සාධාරණ පදය දන්නවනම්. එතකොට අපි සංඛ්‍යා රටාවක මුල් පදය දැනගෙන පොදු අන්තරය දැනගන්න තාම පද මුල් ටික ලියන්න පුළුවන් කියලා කතා කරා. ඊළඟට අපි මේ අවස්ථාවේදී ඒකෙදී අපිට අවශ්‍ය පදය ඒ කියන්නේ විශාල පදයක් ඒ කියන්නේ අපි ලක්ෂ්‍ය වෙනි පදේ හරි 100 වෙනි පදේ හරි එහෙම ඒ යම් පදයක් අපිට එහෙම ලියලා දක්වන්න අපහසුයි කියන හින්දා තමයි මේ සාධාරණ පදයක් අවශ්‍යතාවය අපිට තේරුනේ. ඒක නිසා දූල පුතාලා හොඳින් තේරුම් ගන්න. එතකොට සාධාරණ පදේ දන්නවනම් අපිට ඕනම සංඛ්‍යා රටාවක් මුල් පද ටික දක්වන්න පුළුවන්. ඕනම සංඛ්‍යා රටාවක් අපිට ලියන්න පුළුවන්. එතකොට ඒක නිසා සාධාරණ පදේ කියන එක මොකටද වැදගත් වෙන්නේ කියන එක දූල පුතාලා හොඳින් තේරුම් ගන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මම මේකෙදී දෙවෙනි කොටස එක හදනවා දූල පුතාලා ඉතුරු කොටස් ටික ගෙදරදී හදලා බලන්න. ඇත්තටම මම එතකොට මම හතරවෙනි එක හදාන්නම්. ඒක මම හිතන්නේ හොඳ වෙයි. දූල පුතාලා කලින් හදලා තියෙන අපි උදාහරණ කරපු නිසා 2 3 කියන දෙක දූල පුතාලට කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේකෙදි n එකතු කිරීම එක්වෙනි පදයේ n ඇසුරෙන් දක්වන්න කියනකොට එතකොට n කියන එකට n එකතු කිරීම 1 කියන එක දක්වන්න ඕන අවශ්‍ය. මේකෙදි මම එක පොඩ්ඩක් මේ හතරවෙනි එක විතර පොඩ්ඩක් පෙන්නන්නම්. මේ අවස්ථාවේදී n එකතු කිරීම එක්වෙනි පදය n ඇසුරෙන් දක්වන්න කියලා තියෙන. එතකොට n කියන එක සමාන වෙනවා n එකතු කිරීම එක්වෙනි එකට. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේක දැක්වුවොත් එහෙම මේ අවස්ථාවේදී t n එකතු කිරීම 1 කියන එක දක්වලා තියෙන එක සමාන වෙනවා 7යි n කියන එක වෙනුවට අපි දක්වන්නේ n එකතු කිරීම 1 කියන එක එකතු කිරීම 1. ඒක නිසා මේකේ 7යි n එකතු කිරීම 7 එකතු කිරීම 1. එතකොට 7යි n
එකතු කිරීම එක කියන n වෙනුවට අපි n එකතු කිරීම එක කියන එක විතරයි දාන්න තියෙන්නේ. එතකොට ඒක එකතු කිරීම එක කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේ n වෙනුවට අපි n එකතු කිරීම එක කියන එක තමයි දක්වන්න තියෙන්නේ. එතකොට මේක සුළු කරන්න විතරයි තියෙන්නේ. එතකොට 7යි n එකතු කිරීම 8 කියන එක තමයි උත්තරේ වෙන්නේ. ඒක මේකෙදි දූල පුතාලා මේක ඉහළට එහෙම යනකොට උසස් පෙළ ගණිතය එහෙම කරනකොට අනිවාර්යයෙන්ම මේවා සංඛ්‍යා කියන ඒවා ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ මොකද්ද සාමාන්‍ය පෙළ උසස් පෙළ අතර තියෙන වෙනස බැලුවොත් එහෙම මේ වගේ අපි භාවිතා කරන්නේ මේ සංඛ්‍යා කියන සංඛ්‍යා ඉලක්කම් නෙවෙයි අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට මේ අකුරු තමයි භාවිතා කරන්නේ. එතකොට අකුරු වලින් අපි ඔප්පු කරලා පෙන්නන්නේ එක එක ඒවා. එතකොට මේ ආකාරයට අපි ඒකට පුරුද්දක් විදිහට තමයි මේ n එකතු කිරීම එක්වන පදයේ n ඇසුරෙන් දක්වන්න කියලා තියෙන්නේ. එතකොට අපිට මේ n කියන ඒවා ඒ වගේ අපි x y z ඒ වගේ අකුරු වලින් තමයි ගොඩක් දේවල් සුළු කරන්නේ. ඇත්තටම ඒකයි ගොඩක් වෙලාවට උසස් පෙළදී වෙනස් වෙන්නේ. ඒක නිසා දූල පුතාලා ඉලක්කම් තියෙනකොට සුළු කරන ආකාරය පුරුදු වෙන්න ඇත්තටම ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද මේ ඉලක්කම් වෙනුවට අකුරු වෙනකොට ඒකේ සුළු කිරීම එහෙම තවත් අපහසු වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒක සාමාන්‍ය පෙළදී පුරුදු වෙන්න ඇත්තටම ඒ සුළු කිරීම කියන එක. එතකොට අපි මේකෙදී දූල පුතාලට මේකෙදි මේ 3වෙනි කොටස පස්සේ කරන්න පුළුවන්. එතකොට මම මේකේ මේ 4වෙනි කොටස විතරක් මේකෙදි කරන්න. එතකොට මේකේ 4වෙනි කොටස විතරක් කරොත් එහෙම 7 වෙනි පදයෙන් පසුව ලැබෙන පද ඍණ බව පෙන්වන්නේ. එතකොට 7 වෙනි පදේ කියන එක අපි ඉස්සෙල්ලාම හොයනවා. එතකොට n සමානයි 7 විට. එතකොට t7 කියන එක සමාන වෙනවා 50 වැඩි අඩු කිරීම 7 වැඩි කිරීම 7. එතකොට 50 අඩු කිරීම 4ක් 7 කියන එක 49යි. එතකොට මේකේ අගය වෙන්නේ 1යි. එතකොට t7 කියන එක 1 වෙනවා. අපි tn සමානයි. එතකොට 8 විට අපි බැලුවොත් එහෙම එතකොට අපි 8 විට බැලුවොත් එහෙම එතකොට අපිට ලැබෙන්නේ කීයද? t8 කියන එක සමාන වෙනවා 50 අඩු කිරීම 7 වැඩි කිරීම 8. එතකොට 50 අඩු කිරීම 8 වරක් 7 56යි. ඒ කියන්නේ ඍණ 6 තමයි උත්තරේ වෙන්නේ. අපි 9 වෙනි අවස්ථාව n කියන එක 9 වෙනි විටත් බැලුවොත් එහෙම 9 විට මොකද වෙන්නේ? t9 කියන එක සමාන වෙනවා 50 අඩු කිරීම 7 වැඩි කිරීම 9. එතකොට අපිට 50 අඩු කිරීම 9 වරක් 7 කීයද දූල පුතාලා? ඒක දන්නවද? චක්‍රය කියන එක මතක තියාගන්න. චක්‍රේ 9 වරක් 7 63ක් වෙන්න ඕන. එතකොට දන්නේ නැත්නම් ගොඩක් වෙලාවට 9න් වැඩි කරනවා කියන්නේ 10ක් වැඩි කරන කියන්නේ බිංදුවක් දාලා 7ක් අඩු කරන්න තියෙන්නේ. ඇත්තටම 7 වරක් 10 70යි. එතකොට 70න් 7ක් අඩු කරාම 63යි කියන එක. එහෙමත් පුළුවන් නැත්නම් 9 වරක් 7 63යි කියලා. දුර පුතාලා ඒක චක්‍රය කියන එක ඇත්තටම පුරුදු වෙන්න ඕනේ. ඇත්තට මේක කාලයත් එක්ක භාවිතා කරනකොට පුරුදු වෙනවා. නමුත් ඒක පොඩ්ඩක් අමතක නම් මතක් කරගන්න. එතකොට 50න් 63ක් අඩු කරාම එතකොට මයිනස් දාලා 63න් 50ක් අඩු කරත් හරි එතකොට මයිනස් 13ක් වෙනවා ඒකේ අගය. එතකොට මීට වඩා අපි කොච්චර කරත් එහෙම ඒක ඍණ අගයක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට ඔප්පු කරන්න පුළුවන්. එතකොට t සමානයි. එතකොට t 7 වෙනි පදේ වෙනකන් එතකොට ධන වෙනවා. එතකොට 7 වෙනි පදයෙන් පස්සේ ඒක ඍණ අගයක් ගන්නවයි කියලා අපිට මේකෙන් ඔප්පු කරන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා මේක ඉතුරු කොටස අනිවාර්යයෙන්ම හදන්න. ඒක අද ඉතුරු කොටස ඒක පොඩ්ඩක් හදලා බලන්න. ඒකේ ඉතුරු කොටස ඒක ඊටාම් වැදගත් වෙනවා. එතකොට දෙයක් ඒක හදලා බැරි ටික ඕනනම් ඊළඟ දවසේම අහන්න පුළුවන්. එතකොට දූල පුතාලා පොඩ්ඩක් ඒක ඉතුරු වෙලාවේදී පොඩ්ඩක් සුළු කරලා බලන්න. ඒක ඊටාම් වැදගත් වෙනවා ඒ කොටස.
අපි ඊළඟ කොටසට ගියොත් එහෙම 12 1 2 කියන කොටස එතකොට සංඛ්‍යා රටාවක සාධාරණ පදය tn සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම කියලා දක්වලා තියෙනවා. අපි මේ කලින් කිව්වා සංඛ්‍යා රටාවක් එතකොට සාධාරණ පදයෙන් දැක්වුවාම අපිට අවශ්‍ය ඕනම පදයක් ඒක තුලින් දක්වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට 100 වෙනි පදේ ඕනනම් පුළුවන් ගණනය කරන්න, 1000 වෙනි පදේ ඕනනම් ගණනය කරන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒක නිසා මේ සංඛ්‍යා රටාවක සාධාරණ පදේ එහෙම නැත්නම් n වෙනි පදේ කියන එක ඊටාම වැදගත්. එතකොට අපි කොහොමද මේ සංඛ්‍යා රටාවේ n වෙනි පදේ ගණනය කරන්න කියන එක තමයි ඊළඟටම අපි කතා කරන්නේ. අපි මේ පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම ඉහත කොටසේදී සාධාරණ පදේ වන tn සඳහා ප්‍රකාශයක් දී තිබෙන කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ සාධාරණ පදය සඳහා එතකොට ප්‍රකාශයක් දී කියලා දක්වලා තියෙනවා. මෙහිදී tn සඳහා n ඇසුරෙන් ප්‍රකාශනයක් ලබා ගැනීම අපගේ අරමුණයි කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේ n කියන එක භාවිතා කරලා tn සඳහා අපිට අගයක් ගන්න එක තමයි මේ සාධාරණ පදේ විදිහට අපි හොයන්නේ. එවිට අනුක්‍රමය යම් පදයක් කවරක්ද යන්න එම ප්‍රකාශය භාවිතයෙන් පහසුවෙන් සොයන්න පුළුවන් කියලා දක්වනවා. මෙසේ ප්‍රකාශනයක් ලබාගත හැකි ආකාරය නිදසුන් මගින් විමසමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී මේ උදාහරණයක් විදිහට දක්වලා තියෙන්නේ එතකොට 5 11 17 23 කියන මේ පොදු අන්තරය එතකොට යන පොදු අන්තරයක් සහිත අනුක්‍රමයේ 80 වන පදය සෙවිය යුතුයයි සිතන්න කියන. එතකොට t80 සෙවිය යුතුයි කියලා දක්වනවා. ඒ සඳහා පහත වගුවේ දැක්වෙන රටාව නිරීක්ෂණය කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට n කියන එක 1 නම් එතකොට 5යි. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් වෙන්නේ කීයද? 6 වැඩි කිරීම 1 අඩු කිරීම 1 කියලා දක්වලා තියෙනවා. එහෙම නැත්නම් 5 එකතු කිරීම බිඳුව වැඩි කිරීම 6 කියලා දක්වලා තියෙනවා. ඊළඟට 2 කියන එක n කියන එක දෙවෙනි අවස්ථාවේදී එතකොට 11ක් වෙලා තියෙනවා. මේකෙදි මේ පදය කියන එක එතකොට මේක මුල් පදේ ගත්තොත් එහෙම 5යි 5 එන්නේ කියන්නේ එතකොට n කියන එක එක වෙන අවස්ථාවෙත් තමයි මේ 5 කියලා වෙලා තියෙන්නේ. එතකොට මේක අපිට අවස්ථා දෙකකින් ලියන්න පුළුවන්. එතකොට ඒකේ මේ දක්වලා තියෙන්නේ මෙතන 6 වැඩි කිරීම 1 කියන්නේ එතකොට 6යි 6න් එකක් අඩු කරාම එතකොට 5ක් වෙනවා. එහෙම නැත්නම් අපිට 5 එකතු කිරීම එතකොට මේකේ දක්වලා තියෙන අවස්ථාව එතකොට බිඳුව වැඩි කිරීම 6 කියන. එතකොට 5ට එතකොට බිඳුව වැඩි කිරීම 6ක් එක්ක අහු කරාම එතකොට බිඳුවයි එතකොට 5 කියන එක අපිට ලැබෙනවා. ඊළඟට n සමානයි දෙවෙනි අවස්ථාවේදී එතකොට ඒකෙදී 11යි 11 කියලා කියන්නේ අපිට 6 වැඩි කිරීම 2 එතකොට 6 වරක් 2 11යි 11න් එකක් 6 වරක් 2 12යි 12න් එකක් ගියාම 11 වෙනවා. එතකොට 6 වැඩ 2 12 වෙනවා 12න් එකක් ගියාම 11 වෙනවා. එතකොට මේක අවස්ථාව ලැබෙනවා. එහෙම නැත්නම් මේකේ අවස්ථාව දක්වලා තියෙන එතකොට 5 එකතු කිරීම 1 වැඩි කිරීම 6 කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථා ටික මෙහෙම බලාගෙන ගියොත් මේ ආකාරයට අපිට ලබා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. අපිට උදාහරණයක් විදිහට මේ 5 වෙනි අවස්ථාව බැලුවොත් එහෙම 5 කියන එක n සමානයි 5 වෙනි ඒ කියන්නේ 5 වෙනි පදේ බැලුවොත් එහෙම එතකොට 6 වරක් 5 30යි 6 වරක් 5 30යි 30න් එකක් ගියාම තමයි 29 වෙන්නේ. එතකොට මේ අවස්ථාව අපි මේක භාවිතා කරොත් එහෙම මේ අවස්ථාවේ මේ පිටිපස්සේ තියෙන කොටසත් අවශ්‍ය නම් දුර පුතාලට ඒක හොයන්න පුළුවන්. ඇත්තටම අපි ඒක අවස්ථාවක් ගැන මේ අවස්ථාවේදී කතා කරමු. එතකොට ඉහත වගුවේ 3 වන තීරයේ දැක්වෙන 6 වැඩි කිරීම 1 අඩු කිරීම 1 6 වැඩි කිරීම 2 අඩු කිරීම 1 6 වැඩි කිරීම 3 අඩු කිරීම 1 ආදී ප්‍රකාශයසේ ලියන ලද්දේ ඇයිදයි යන්න ඔබට ගැටලුවක් විය හැකි කියලා දක්වනවා. විශේෂයෙන්ම එකක් අඩු කිරීමට හේතුව කුමක්දැයි යන්න අපැහැදිලි වූවා විය හැකි කියලා දක්වනවා. එතකොට අපැහැදිලි වුණා කියලා වෙන්න පුළුවන් කියලා දක්වනවා. එය මෙසේ පැහැදිලි කරන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට දී ඇති 5
11 17 23 අනුක්‍රමේ පොදු අන්තරය කියද කියලා දෙනවා. එතකොට පොදු අන්තරය 6 වෙනවා කියලා. එතකොට 5යි 6යි 11යි 11යි 6යි 17යි 17යි 6යි 23යි. එතකොට මේකේ පොදු අන්තරය කියන්නේ 6 කියලා දූල පුතාලාට එතකොට තේරෙනවා. එතකොට අපි මේ 6 කියන එක මේ අවස්ථාවේදී 6 කියන එක අපි භාවිතා කරන්න වෙනවා. එතකොට 6 ගුණාකාර වෙන්නේ. එතකොට ඒක නිසා 6 කියන එක අපිට වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ඒක නිසා මේකෙදි පොදු අන්තරය කියන එක අපි හොයාගත්ත එක 6යි. එතකොට 6 ගුණාකාර තමයි එතකොට ලැබෙන්නේ. ඒ 6 ගුණාකාර වලින් එකක් අඩු කරාම තමයි එතකොට මේ 5 කියන එක 11 කියන එක දැක්විලා තියෙන්නේ. එතකොට පොදු අන්තරය 6ක් හින්දා මුලින්ම දී ඇති අනුක්‍රමයක් ඊට පහළින් 6 ගුණාකාර කිහිපයකුත් ලියමු කියලා දක්වනවා. එතකොට අපි මේ 6 ගුණාකාර බැලුවොත් එහෙම අපි මේකෙදි 6යි n කියන එක තමයි එතකොට මේ කතා කරන්නේ පොදු අන්තරය කියන එක එතකොට 6යි. එතකොට 6 ගුණාකාර තමයි එන්නේ. එතකොට අපි මේකෙදි n එක දැම්මොත් එහෙම 6යි, n 2 දැම්මොත් එහෙම 12යි, n 3 දැම්මොත් එහෙම 18යි, n 4 දැම්මොත් එහෙම 24යි, n 5 දැම්මොත් එහෙම 30යි. එතකොට මේ අවස්ථාවෙන් එකක් අඩු කරාම තමයි උඩ එක එන්නේ. එතකොට දූල පුතාලා හොඳින් ඒක නිරීක්ෂණය කරන්න හැම අවස්ථාවෙදිම එකක් අඩුවෙන් තමයි මේක එන්නේ. එතකොට 6 ගුණාකාර වලින් එක බැගින් අඩු වී ඇති දී ඇති අනුක්‍රමණය ලැබෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. ඒ කියන්නේ අනුක්‍රමේදී පළවෙනි පදේ එතකොට 6 පළවෙනි ගුණාකාරය අඩු කිරීම එක කියන එක. ඊළඟට දෙවෙනි පදයේ 6 දෙවෙනි ගුණාකාරය අඩු කිරීම එක, 6 තුන්වන ගුණාකාරය අඩු කිරීම කියලා දක්වලා තියෙනවා. එතකොට අපිට මේ වගේ එතකොට පොදු සමීකරණය ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මේකේ පොදු අන්තරය කියන එක හොයාගන්න ඕන. පොදු අන්තරය කියන එක අපිට මේ අවස්ථාවේදී 6 කියන එක 6යි n කියන එකෙන් තමයි අපිට මේ පදේ ලැබෙන්නේ. එතකොට මේ පදේ අපි පළවෙනි අවස්ථාවේදී එතකොට මේ මුල් පදේ කියන එකට සමාන වෙන්න මොකද්ද කරන්න ඕන අපි මේක මුල් පදේ වෙන්නේ එතකොට n කියන එකට 1 දැම්මහම එතකොට n කියන එකට 1 දැම්මහම මොකද වෙන්නේ 6 වැඩි කිරීම එක එතකොට 6ක් වෙනවා. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම මුල් පදේ කීයද තියෙන්නේ 5 කියන එක තමයි මුල් පදයට ඇවිත් තියෙන්නේ. එතකොට පොදු අන්තරය කියන එකෙන් අපි බැලුවාම පොදු අන්තරය මේකෙදි 6ක් වුණා. එතකොට 6 n වෙනි 6 වැඩි කිරීම n කියන එක තමයි මේකෙදි එතකොට අපිට ගන්න පුළුවන්. එතකොට අපි ඊළඟට කරන්නේ මොකද්ද? මුල් පදේ බලනවා. එතකොට n කියන එකට 1 දැම්මහම n සමානයි 1 කියන වෙනකොට මොකද වෙන්නේ? මේක 6ක් වෙනවා. නමුත් ඇත්තටම කීයද බැලුවොත් එහෙම 5යි. එහෙනම් අපිට මොකද කරන්න වෙන්නේ? මේකෙන් එකක් අඩු කරන්න වෙනවා. එතකොට අපිට n වෙනි පදය එහෙම නැත්නම් මේ සමීකරණ මේ සංඛ්‍යා අනුක්‍රමේ එතකොට සංඛ්‍යා අනුක්‍රමේ n වෙනි පදේ එහෙම නැත්නම් සාධාරණ පදය අපිට ලියා ගන්න පුළුවන්. එතකොට tn සමානයි 6n අඩු කිරීම 1 කියලා ලියන්න පුළුවන්. ඒක ඉතාම වැදගත්. මේවා ඊතරම් අපහසු දේවල් නෙවෙයි. ඇත්තටම දූල පුතාලා පුරුදු වෙන්න ඒකකින් පුළුවන් ඇත්තටම ඉතාම පහසුවෙන් මේවා ගණනය කරන්න. එතකොට අපිට මේ n වෙනි පදය හොයාගත්ත. එතකොට tn සමාන වෙනවා 6n - 1 කියන එක. එහෙනම් අපිට හොයන්න වෙන්නේ n සමානයි 80 කියන එක. එතකොට අපි මේකට 80 කියන එක දැම්මහම t80 කියන එක සමාන වෙනවා 6 වැඩි කිරීම 80 - 1. එතකොට 6 වැඩි කිරීම 80 කියන එක දූල පුතාලා මේ වගේ අවස්ථාවකදී කොහොමද සුළු කරන්න කියන එක මතක තියාගන්න. ඇත්තටම මේ 80 කියන එකේ අපි මේක මෙහෙම වැඩි කරගෙන යනවා එක. එතකොට අපි බිඳුව කියන එක 6න් වැඩි කරාම බිඳුවයි 8 වරක් 6 මේ 6 කියන එක 8න් වැඩි කරාම 8 වරක් 6 48යි. -1. එතකොට t80 කියන එක සමාන වෙනවා. එතකොට 480 - 1 කියන්නේ 479. එතකොට අපි මේක මේ ආකාරයට ලියන්න බෑ. ඇත්තටම 80 වෙනි පදේ කියලා ලියන්න ඕන. 80 වෙනි වන පදය කියන එක 80 වන පදේ එතකොට 479ක් වෙනවා. මේක මේ දක්වලා තියෙන්නේ කොටස 80 වෙනි පදය 479ක් වෙනවා. තවද මේ අනුක්‍රමය සඳහා සාධාරණ පදය වන tn සඳහා ප්‍රකාශය වන
tn සමානයි 6යි n ඍණ 1 ලෙස ඉහතදී ලබාගෙන තිය කියලා දක්වලා තියෙනවා. මෙම සූත්‍රය භාවිතයෙන් ඕනම පදයක් සොයන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. නිදසුනක් ලෙසදී ඇති අනුක්‍රමයේ 24 වෙනි පදයේ සෙවීම කියලා දක්වලා තියෙනකොට 24 වෙනි පදය හොයන්න ඕන අපි ඉස්සෙල්ලාම සාධාරණ පදේ ලියනවා tn සමානයි 6යි n ඍණ 1 කියන එක. මේ අවස්ථාවේදී අපිට හොයන්න වෙන්නේ 24 වෙනි පදේ. එහෙනම් n සමානයි 24 විට කියලා දැම්මහම එතකොට t 24 සමාන වෙනවා 6 වැඩි කිරීම 24 මයිනස් 1. එතකොට 6 වැඩි කිරීම 24 මයිනස් 1. එතකොට මේ අවස්ථාවේදී 6 වරක් 4 කියන එක මේ අවස්ථාවේදී දූල පුතාලා සුළු කරන ආකාරය හොඳින් මතක තියාගන්න. මේකට මේකයි වැඩි කරන්නේ අපි 6 කියන එක එක ස්ථානයක්. එතකොට මෙතන ස්ථාන දෙකක් තියෙනවා. ඒක නිසා මේකෙන් වැඩි කරන්නේ ඇත්තටම එතකොට මේක දූල පුතාලට සුළු කරන්න අපහසු නම් ඇත්තට පුරුදු විදියට ඉස්සෙල්ලා පුරුදු වෙන්න ඇත්තටම මේකෙදි මම කෙලින්ම වැඩි කරනවා. එතකොට 6 කියන එක මෙතනින් වැඩි කරනවා 6 වරක් 4 කියන එක. 6 මේ ස්ථානයෙන් කෙලින්ම වැඩි කරනවා 6 වරක් 4 කියන එක 24යි. එතකොට දෙකක් ඉතුරුයි. ඊළාට 10 ස්ථානයක් අපි වැඩි කරනවා 6 වරක් 2 කියන එක 12යි. කලින් දෙකයි 14යි. එක මාඩු කිරීම එක කියන එක. එතකොට 144න් එකක් ගියාම 143ක් වෙනවා. එතකොට 24 වන පදය කියලා ලියන්න 24 වෙන පදය එතකොට 143 කියන එක දක්වන්න පුළුවන්. මෙතනට වෙනකන් දූල පුතාලට ප්‍රශ්නයක් නැද්ද? මෙතනට වෙනකන් අපිට සාධාරණ පදය හොයාගන්න එක තමයි ඊළඟට මේකේ තියෙන්නේ. ඇත්තටම මේක සංඛ්‍යා අනුක්‍රම කියන එක විතර අපහසු පාඩමක් වෙන්න බෑ. ඇත්තටම දූල පුතාලා පොඩ්ඩක් ඒක ඒ n වෙනි පදය කොහොමද හොයාගන්නේ? ඒ පළවෙනි පදය දන්නවනම් පොදු අන්තරය දන්නවනම් කොහොමද සංඛ්‍යා රටාවක් ලියන්නේ කියන එක අපි ඊළඟට n වෙනි පදය කොහොමද හොයාගන්නේ කියන එක ඒ ටික විතර ඇත්තටම තියෙන්නේ. ඇත්තටම ඒ ටික හොඳින් මේ පාඩම ආපහු පාරක් අධ්‍යයනය කළා ඒ ටික හොයන්න පුරුදු වෙන්න ඒක ඉතාම වැදගත් වෙනවා. අපි නිදසුන 1 කියන එක ඊළඟට බැලුවොත් එහෙම නිදසුන 1 කියන එක අපි ආපහු පාරක් බැලුවොත් එහෙම දූල පුතාලා මේ නිදසුන් ටික ආපහු පාරක් කරන්න පොතේ තියුණකොට නෙවෙයි. අතනම ඒ මුල් කොටස විතරක් කියවලා උත්තර බලන්න නැතුව එකපාරක් කළා උත්තරත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඇත්තට මේක ඉතාම වැදගත් වෙනවා. අපි නිදසුන 1 කියන එක බැලුවොත් එහෙම මුල් පද 4 15 19 23 27 කියන එක. එතකොට පොදු අන්තරය සහිත අනුක්‍රමයේ n වන පදය tn සඳහා ප්‍රකාශයක් සොයමු කියලා. එතකොට අපි දූල පුතාලාත් කලින් කතා කරා. එතකොට මේකේ පොදු අන්තරය හොයන්න ඕන. පොදු අන්තරය මේකේ 15 කියන එකට 4ක් එක්ක අහුවුනහම 19යි. 19ට 4ක් එක්ක අහුවුනහම 23යි. 23ට 4ක් එක්ක අහුවුනහම 27යි. එතකොට පොදු අන්තරය කීයද මේකෙදී? පොදු අන්තරය කියන එක 4යි. එතකොට අපි 4යි n කියන එකෙන් පුළුවන් මුල් ටික අපිට දක්වන්න. එතකොට අපි මේකෙදී 4යි n කියන එකේ n කියන එකට එකක් එක්ක n කියන එක එක අවස්ථාවේදී මේ මුල් පදේ කියන එකට සමාන වෙන්න ඕන. එතකොට මුල් පදේ 15යි තියෙන්නේ. එතකොට මේක 15 කියන එක එතකොට මේකට සමාන වෙන්න නම් එතකොට මොකද්ද වෙන්න ඕන? අපි n කියන එකට 1 දැම්මා. එතකොට 4 වැඩි කිරීම එක 4යි. 4 කියන එකට කීයක් එක්ක වුණාමද 15 වෙන්නේ? 11ක් එක්ක වුණාම. එතකොට මේ අවස්ථාවේදී එතකොට 4යි n කියන එක අපිට නිකම්ම ලැබෙන පොදු අන්තරය දන්නවා නම් පොදු අන්තරය වැඩි කිරීම n වලින් තමයි අපිට මුල් කොටස ලබා ගන්න පුළුවන්. එතකොට අපි පළවෙනි පදයට එක්ක ලැබිච්ච එක සංසන්දනය කරනවා. එතකොට මේ පළවෙනි පදයට එක්ක ලැබිච්ච එක සංසන්දනය කරන. එතකොට මේකට n කියන එක n සමානයි 1 විට මේ n සමානයි 1 විට මොකද වෙන්න ඕන? 15ක් වෙන්න ඕන. එතකොට n සමානයි 1 විට 15ක් වෙන්න නම් මොකද වෙන්නේ? n කියන එකට එකක් දැම්මහම එතකොට මේක 4යි. 4ට 11ක් එක්ක අහු වෙන්න ඕන 15ක් වෙන්න. ඒක නිසා tn වෙනි පදය මොකද්ද වෙන්නේ? 4යි n එකතු කිරීම 11ක් වෙනවා.
එතකොට මේකෙදී මේ දක්වලා තියෙන මේ පොදු අන්තරය හොයාගන්න අවස්ථාව දක්වලා තියෙන 4 කියන එක. එතකොට 4යි තමයි මේකේ එතකොට දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට 4 කියන එක 4 ගුණාකාර කියන එක එතකොට 4 8 12 16 කියන ඒවා දක්වලා තියෙනවා. හැම අවස්ථාවෙදීම මේකෙදී 11ක් කියන එක වෙනසක් තියෙයි කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ ආකාරයට ලියලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් කිව්ව විදිහට මේක පොදු අන්තරය හොයාගත්තා. එතකොට n කියන එක ඒක වැඩි කරාම අපි මුල් පදයට සමාන කරන්න අවශ්‍ය දේ එකහු කිරීමක් කරාම අපිට t වෙනි පදය එතකොට හොයාගන්න පුළුවන්. එතකොට මේකෙදි 1 කියන එක n සමානයි 1 කියන අවස්ථාව දැම්මොත් එහෙම එතකොට ඒක අපිට 15ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 4 වරක් 1 4යි. ඒකට එකතු කරන්න ඕන කීයක්ද 11ක්. එතකොට තමයි 15 වෙන්නේ. ඒ ආකාරයට අපිට n කියන පදය පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම දූල පුතාලාට එතන ප්‍රශ්නයක් නැතු ඒක තේරෙනොත් දන්නේ මෙතන මම කලින් කිව්වා වගේ මේ පොදු අන්තරය වැඩි කිරීම n කියන එක තමයි අනිවාර්යයෙන්ම එන්නේ. එතකොට පොදු අන්තරය වැඩි කිරීම n කියන එක ඒකට එකතු වෙන්න ඕන මේ මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරපු වගේ. එතකොට මේ මුල් පදය කියන එක 15යි 15න් අඩු කරන්න ඕන පොදු අන්තරය ඒ කියන්නේ 11 තමයි එන්න ඕන. ඒක නිසා එහෙම මතක තියාගත්තත් කමන්නේ. මේ මම කලින් දක්වපු ආකාරයට 4 වැඩි කිරීම n කියන එක පොදු අන්තරය වැඩි කිරීම n කියන එක ඊට පස්සේ අපි මේකට 1 කියන එක දාලා ඒක 15ට සමාන වෙන්න කීයක් එකහුව කරන්න ඕනද කියලා බැලුවත් එහෙම කමන්නේ. ඒක ඕන විදියකට ඒකෙන් දූල පුතාලා ඒක හරි ගස්ස ගන්න අනිවාර්යෙන් පැටලෙන්නේ නැති වෙන්න ඒක අවබෝධ කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම tn සමානයි 4යි n එකතු කිරීම 11 කියන එක තමයි මේකදී එතකොට සාධාරණ පදේ එහෙම නැත්නම් n වෙනි පදේ වෙලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රය භාවිතා කරලා සියවන පදේ හොයන්න කියලා දක්වලා තියෙන. එතකොට අපි මුලින්ම tn සමානයි. එතකොට n වෙනි පදේ අපි ලියනවා 4යි n එකතු කිරීම 11. අපිට n සමානයි 100 වන විට එතකොට 100 වෙනකොට එතකොට t 100 සමාන වෙනවා 4 වැඩි කිරීම 100 එකතු කිරීම 11. එතකොට 4 වැඩි කිරීම 100 කියන්නේ මේ අවස්ථාවේදී දූල පුතාලා මේ පැත්තට මෙහෙම අවස්ථා ස්ථාන 3ක් වැඩි කරන්න තියෙනවා. එතකොට 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 1 4යි. එහෙම වැඩි කරන්න පුළුවන්. නැත්නම් දූල පුතාලාට පුරුදුණක් කිරීම වැඩි කරන්න පුළුවන්. ඇත්තටම ඒක දූල පුතාලා කොච්චර ගණන් එහෙම හදන්න පුළුවන්ද කියන එක මට දන්නේ නැහැ. ඇත්තටම ඒක නිසා අපි දූල පුතාලා ඉහළට යනකොට නිකම්ම මේක හිතින් හදන්න පුළුවන් වෙනවා. ඇත්තට මේ ගණන් හදලා පුරුදු වෙන නිසා ඇත්තටම ඒක නිසා මේක මේ මම කලින් දැක්වුව විදිහට 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 1 4යි කියලා එහෙම හැදුවත් කමන්නේ නැහැ. ඒක කොහොමද හදන්නේ කියන එක පොඩ්ඩක් කල්පනා කරලා ගණන් සුළු කරන්න පුරුදු වෙන්න ඇත්තටම. ඒක එකතු කිරීම 11 එතකොට 400 එකතු කිරීම 11 එතකොට 400 11 තමයි 100 වෙනි පදය. එතකොට මේකෙදී අපි ලියන්න ඕන 100 වන පදය සමානයි 411 කියලා. ඊළඟ කොටසට අපි ගියොත් එහෙම දැන් පොදු අන්තරය ඍණ අගයක් වන එනම් අඩුවන පද වලින් සමන්විත වන අනුක්‍රමයක් සලකා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට ඊළඟ කොටසේදී අපි මේ කොටස එතනින් ඉවර වෙනවා. ඊළඟට කොටස බැලුවොත් එහෙම පොදු අන්තරය ඍණ අගයක්. එතකොට මෙච්චර වෙලා අපි කතා කරේ පොදු අන්තරයක ධන අගයක් වෙන අවස්ථාව පොදු අන්තරය ඍණ අගයක් වන අඩුවන පද වලින් ඒ කියන්නේ අපි යම් කිසි අගයක් තිබිලා ඒක එන්න අඩුවීමක් සිද්ධ වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මුලින්ම තියෙන අගේ වැඩි ඊළඟට එන්න පදවල අගේ අඩුවීමක් සිද්ධ වෙනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒක මේ නිදසුන දෙක කියන එකේ දක්වලා තියෙන ඒ කොටස ඇත්තටම අපි ඒක බැලුවොත් එහෙම මුල් පද 4 එතකොට 10 7 4 1 කියන අවස්ථාව දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා මේකේ පොදු අන්තරය හැම අවස්ථාවෙදිම හොයන්න ඕන 10න් 3ක් අඩු වුණාම තමයි එතකොට 7 ලැබෙන්නේ. 7න් 3ක් අඩු වුණාම තමයි 4 ලැබෙන්නේ. 4න් 3ක් අඩු වුණාම තමයි 1 ලැබෙන්නේ. ඒක නිසා අපි පොදු අන්තරය එතකොට කීයද?
පොදුවන්තරය කිය දෙක රින 3ක් වෙනවා පොදුවන්තරය. ඒක නිසා මේ අවස්ථාවේදී හැම අවස්ථාවේදී මේ 3n කියන එක තමයි රින 3n කියන එක තමයි මේකෙදී ලැබෙන්නේ. එතකොට අපි මේ අවස්ථාවේදී මේ පොදු අන්තරය කියන එක 10න් අඩු කරන්න පුළුවන් අපිට. පොදු අන්තරය කියන එක 10න් අඩු කරාම එතකොට අපිට ඉතුරු කොටස මේකට එක්කහු කරන්න ඕන අගය දැනෙනවා. එතකොට 10න් පොදු අන්තරය එතකොට අඩු කරනවා. මම ඒක මෙතන ලියන්න 10 අඩු කිරීම පොදු අන්තරය කියන්නේ රින 3යි. 10 අඩු කිරීම එතකොට මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරාම අපිට මේකට එක්කහු කරන්න ඕන අගය ලැබෙනවා කියලා අපි කතා කරා. එතකොට 10 කියන එක තමයි මුල් පදය. ඒකෙන් පොදු අන්තරය කියන එක අඩු කරන්නේ රින 3 කියන එක. එතකොට 10 මේක ඉතාම වැදගත් 10 අඩු කිරීම රින 3. එතකොට මේකෙදී රිනයි කියන එක ධන වෙනවා. අපි ණය ප්‍රමාණයක් තියෙනවා අපි හිතුවොත් ණය රුපියල් 10ක් තියෙයි කියලා. ඒකෙන් ණය 10ක් අඩු කරාම ඒක එතකොට ණය කියන එක නැති වෙන. එතකොට ඒ වගේ දෙයක් ඇතර මේකේ තියෙන්නේ. එතකොට 10 කියන එකෙන් අඩු කරනවා ඍණ 3ක්. එතකොට ඒක නිසා මේක ඍණයි කියන එක ධන වෙනවා. ඔව් මොන හරි තියනවද? එතකොට අපිට මේකෙන් ලැබෙන්නේ 10 එකතු කිරීම 3 ඒ කියන්නේ 13 කියලා. එතකොට අපි මේකට එකතු කරනවා 13 කියන එක. එතකොට අපිට ලැබෙනවා n වෙනි පදය. ඒක අපි ගොඩක් වෙලාවට ඍණ කියන එක ඉස්සරහට ලියන්න නැතුව ලියන්න පුළුවන්. එතකොට මේක ඕනනම් 13 අඩු කිරීම 3යි n කියලා ලියන්න පුළුවන්. ඒක දූල පුතාලා ගොඩක් වෙලාවට අපි ධන කියන අගය ගොඩක් වෙලාවට ඉස්සරහට ලියන අවස්ථා තියෙනවා. ඒක කොහොම ලිව්වත් ඇත්තට වැරද්දක් නැහැ. ඇත්තටම මේ ආකාරයට ලියන්න පුළුවන්. මේ ආකාරයට ලියන්න පුළුවන්. එතකොට අපි මුලින්ම පොදු අන්තරය හෙව්වා. පොදු අන්තරය හොයලා පළවෙනි පදයෙන් පොදු අන්තරය අඩු කරාම අපිට ඒකට එක්කහු කරන්න ඕන අගය ලැබෙනවා. එතකොට මේ තුලින් අපිට සාධාරණ පදය පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කියන එක තමයි අපි දැක්කුවේ. මේ ආකාරයට ලියලා හදන්න පුළුවන් ඇත්තටම. ඒක දූල පුතාලා පහසු විදියකට හදන්න ඇත්තටම. මේ නමුත් මේ ආකාරය දක්වපු ආකාරයට එතකොට පොදු අන්තරය කියන එක පොදු අන්තරය හොයාගත්තා. ඊළඟට අපි මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරාම අපිට මුල් සමීකරණය ඒ කියන්නේ සාධාරණ පදේ ඉතුරු කොටස නිකම්ම ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඒක නිසා මේ අවස්ථාවේදීත් ඇත්තට මේ දක්වලා තියෙන මේ ආකාරයට ලියලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් දූල පුතාලට මේ මුල් පදේ අරගෙන මුල් පදයෙන් එතකොට අඩු කරන්න ඕන. ඒකේ පොදු අන්තරය එතකොට ඍණ 3 එතකොට අපිට ලබා ගන්න පුළුවන් 13 කියන එක පහසුවෙන්. එතකොට ඒ සාධාරණ පදේ කියන එක හැදිලා තියෙන්නේ පොදු අන්තරය වැඩි කිරීමෙන් එකතු කිරීම මුල් පදයයි එතකොට පොදු අන්තරය අතර වෙනස කියන එකෙන් තමයි ලැබිලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒකෙන් අපිට ඕන දෙයක් පහසුවෙන්ම ඒ සමීකරණය හොයාගන්න පුළුවන්. එතකොට මේකෙදී සෑම ඍණ 3හි ගුණාකාරයකටම 13 බැගින් එකතු වීමෙන් අනුක්‍රමයේ පද ලැබෙන බව දක්වලා තියෙනවා. එතකොට මේක තමයි මේකෙදී සාධාරණ පදය කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම නිදසුනක් ලෙස මෙම අනුක්‍රමයේ 30 වන පදයේ සෙවීම සඳහා එතකොට ආදේශ කරන්න කියලා. එතකොට මේක ඉස්සෙල්ලාම දූල පුතාලා ඒ සාධාරණ පදේ ලියන්නේ. එතකොට 13 අඩු කිරීම 3යි n කියන එක තමයි සාධාරණ පදය. එතකොට අපිට n සමානයි 30 විට එතකොට t 30 කියන එක සමාන වෙනවා 13 - 3 වැඩි කිරීම n කියන එක කීයද 30යි. එතකොට 13 අඩු කිරීම මේකෙදිත් මම කලින් කිව්වා වගේ මේකට ඉස්සෙල්ලා බිංදුව වරක් 3 බිංදුවයි 3 වරක් 3 9යි. එතකොට මේකෙදි අඩු කරොත් එහෙම 90න් 13ක් අඩු කරන්න. එතකොට දූල පුතාලා කොහොම සුළු කරනවද කියන එක ඇත්තට දූල පුතාලට ඒ සුළු කරන ආකාරය පොඩ්ඩක් පුරුදු වෙන්න. ඇත්තටම ඒක එතකොට මේක මම මෙතනින් අඩු කරන එතකොට මෙතන එකක් ගෙනහිල්ලා 10න් 3ක් ගියාම 7යි. එතකොට මෙතන තියෙන 9 නෙවෙයි 8යි. ඉස්සරහට එකක් ගිය හින්දා 8න් එකක් ගියාම 7යි. 77 කියන එක තමයි එන්නේ. එතකොට
77 කියන එක මොකද්ද මේකේ තියෙන්නේ ඍණ ලකුණ. එතකොට මෙතන ඍණ ලකුණක් එන්න ඕනේ එතකොට. එතකොට T30 කියන එක මොකද්ද වෙන්නේ? ඍණ 77ක් වෙන්න ඕන. ඒක හොඳින් මතක තියාගන්න. එතකොට මේ අවස්ථාවේදී මේකෙදී එතකොට වැඩි ඉලක්කමෙන් අඩු එක අඩු කරලා මේක මෙතන දාන මෙතන ඍණ තියෙන්නේ ඇත්තටම. එතකොට වැඩි එකෙන් අඩු එක අඩු කරලා එතකොට ඒකට වැඩි එකේ ලකුණ භාවිතා කරන එක තමයි ඊටම පහසු වෙන්නේ. එතකොට 30 වෙනි පදේ එතකොට ඍණ 77 කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා මේ වගුවේ තියෙන එකේ දෙක අභ්‍යාසය කියන කොටස ඇත්තටම කරලා බලන්න. ඒක මම ඒක කීපයක් පොඩ්ඩක් විසඳන්න. අනිත් කොටස අපි ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ එතකොට අපි ඊළඟ කොටස පොඩ්ඩක් මේකෙදී මේක අභ්‍යාසය මම පොඩ්ඩක් කරන්නම්. අනිත් කොටස දූල පුතාලා කරලා බලන්න. එතකොට මේකෙදී අනුයාත පද දෙකක් අතර වෙනස. ඒ කියන්නේ පොදු අන්තරය. එතකොට පොදු අන්තරය එතකොට කීයද කියන එක මේකේ දක්වලා තියෙන්නේ. එතකොට පොදු අන්තරය එතකොට මොකද්ද වෙන්නේ? 17 අඩු කිරීම 10. ඒ කියන්නේ 7ක් වෙනවා. එතකොට රටාව ගොඩනැගීමට සම්බන්ධ වන ගුණාකාරය කීයද ඇහුවොත් එතකොට 7ක් වෙනවා. එතකොට පොදු අන්තරේ ගුණාකාරයක් තමයි රටාව සාදන්න භාවිතා වෙන්නේ. එතකොට ඒක නිසා පොදු අන්තරය හොයලා ඒක තමයි මේකේ දක්වන්න තියෙන්නේ. එතකොට මම මේකේ දූල පුතාලා අනිත් ඒවා ඇත්තටම කරලා බලන්න. මේකෙදි මේ කොටස මම කරන්නම් මේක ඇත්තටම. එතකොට මේකෙදි මේ භාග කියන එක සුළු කරන්න අපහසු නම් ඇත්තටම ඒක හරයයි ලවයයි වලට වෙන් කරන්න. එතකොට මේකෙදි මේ 2.5 කියන එක පහ බෙදීම 2 කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ එක දක්වලා තියෙන්නේ මේක 8 බෙදීම 2 කියන එක. එතකොට අපි මේකෙදි මේ අනුක්‍රමය හොයන්න නම් 8 බෙදීම 2 5 බෙදීම 2. එතකොට මේකෙදී 8න් 5ක් ගියාම 3යි 3 බෙදීම 2ක් තමයි මේකේ අනුක්‍රමය වෙන්නේ. එහෙම නැත්නම් දූල පුතාලා මේකෙන් මේක අඩු කරත් කමක් නැහැ ඇත්තටම. ඒක සුළු කරන්න පහසු විදියකට භාවිතා කරන්න. එතකොට මේකේ 3 බෙදීම 2 ගුණාකාරයක් තමයි මේකේ රටාව ගොඩනගන්න භාවිතා වෙන්නේ. මේ වගේ අවස්ථාවලදී මේ වගේ දෙකක් සුළු කරනකොට අනිවාර්යයෙන්ම එකකට ඒ කියන්නේ ලවයයි හරයයි වෙන් කරන්න බලන්න. ඒක ඉතාම වැදගත්. ඒ 5 බෙදීම 2 ඊළඟට 8 බෙදීම 2 එහෙම ලවයයි හරයයි එකම ආකාරයට ගන්න. එතකොට පහසු සුළු කිරීම පහසු වෙයි. ඒක හොඳින් මතක තියාගන්න. අනිත් ටික කරලා බලන්න. මම මේක ආපහු කරනවා. මේ කොටස කරොත් එහෙම දෙවෙනි පදයෙන් පළවෙනි පදය අඩු කරන්න. එතකොට 0.8න් අඩු කරනවා ඊළඟ පදය. එතකොට 0.5. එතකොට මේකෙදි ලැබෙන්නේ 0.3ක් වෙනවා. ඒ කියන්නේ 0.3 ගුණාකාරයක් තමයි මේ අවස්ථාවේදී භාවිතා වෙන්නේ. එතකොට මේකෙදි මේ කොටස අනිවාර්යයෙන්ම දූල පුතාලා එක්ක කරලා බලන්න. මේක ඇත්තටම රටාව ගොඩනැගිලා තියෙන ආකාරය කියලා දක්වන තියෙන. එතකොට මේකෙදී මේ අවස්ථාවේදී මේකේ පොදු අන්තරය 7ක් වෙනවා. මේකේ පොදු අන්තරය 7යි මේකේ පොදු අන්තරය 7යි. එතකොට 7 වැඩි කිරීම 1 කියන එක. එතකොට මේකෙදී එතකොට මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරනවා කියලා මං කිව්වා මෙතන ඉතුරු වෙන කොටස. එතකොට මුල් පදේ කියන්නේ 10යි 10න් පොදු අන්තරය අඩු කරාම කීයද වෙන්නේ? 10න් 7ක් ගියාම 3යි. ඒක තමයි මෙතනට එන්නේ. එතකොට දූල පුතාලා ඒකේ 10 වෙන කී කොහොමද කියලා එහෙම බැලුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරන්න. ඒක තමයි ඉතුරු කොටස කියන එක හොඳින් මතක තියාගන්න. ඒකෙන් පුළුවන් ඊටාම පහසුවෙන් සුළු කිරීම කරන්න. ඊළඟට මම මේ තුන්වෙනි කොටස ඒකේ ගානක් හදන්නම් බලන්න. පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා රටාවේ සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා තියුණොත් එහෙම මුලින්ම හොයන්නේ එතකොට පොදු අන්තරය. මේකෙදි මේ ගානේ පොදු අන්තරය කීයද කියලා බැලුවොත් එහෙම මේක 3යි, මෙතන 3යි. එතකොට මෙතනත් 3යි. එතකොට පොදු අන්තරය කීයද? 3යි.
පොදු අන්තරය කීයද? ඒක 3ක් වෙනවා. එතකොට අපි පොදු අන්තරය 3යි. ඒකට එක්කහු වෙන කොටස බැලුවොත් එහෙම සමීකරණේ මුල් පදය අඩු කිරීම පොදු අන්තරය. එතකොට මුල් පදේ කියන එක 1යි. 1 අඩු කිරීම 3 තමයි මේකෙදී වෙනස එන්නේ කියන්නේ ඍණ 2යි. එතකොට මේකේ සාධාරණ පදය tn කියන එක දැක්කොත් එහෙම පොදු අන්තරය 3යි 3 වැඩි කිරීම n කියන එක අඩු කිරීම මේ කොටස. ඒ කියන්නේ ඍණ 2. එතකොට මේකෙදී මේ දක්වලා තියෙන්නේ එතකොට මුල් පදයෙන් අනිවාර්යයෙන්ම පොදු අන්තරය අඩු කරන්න එතකොට ලැබෙනවා මේ කොටස. ඒක හොඳින් මතක තියාගන්න අපි පොදු අන්තරය වැඩි කිරීම n එකතු කිරීම මොකක් හරි ඒක ලැබෙන්නේ කොහෙන්ද? එකතු කරන කොටස ඒක ලැබෙන්නේ මුල් පදයෙන් අඩු කරන්න ඕන පොදු අන්තරය. එහෙම නැත්නම් කලින් කිව්වා වගේ මේක එක වෙන්න මේකට එක කියලා දාලා මේකට සමාන වෙන්න මොකක්ද එක්කහුව කරන්න ඕන කියලා බැලුවත් කමන්නේ. අපි මේ අවස්ථාවට දැම්මොත් එහෙම 3 කියන එක 3 වරක් එක 3යි. 3 එක වෙන්න නම් මොකද වෙන්න ඕන? එකකින් දෙකක් අඩු වෙන්න ඕන. එහෙම ලියන්නත් පුළුවන්. ඒක නිසා හදන්න පුළුවන් ඕන ආකාරයකට එතකොට මේ අවස්ථා මේකේ ලියලා 3 වැඩි කිරීමෙන් කියන එක දුවලා පුතාලා හොඳින් දන්නවා පොදු අන්තරය වැඩි කිරීමෙන්. එතකොට n කියන එක එක නම් මොකද වෙන්නේ? 3 වැඩි කිරීම 1 කියන්නේ 3යි. 3 කියන එක එකට වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? එකෙන් දෙකක් අඩු වෙන්න ඕනේ. ඒක නිසා ඒකේ සාධාරණ පදේ මේක කියලා දුවලා පුතාලට ගණනය කරන්න පුළුවන්. එතකොට මම තව එකක් කරන්නම් මේ F කියන එක කරලා අදට පන්තිය ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ ඉඳන් 1 3 කියන කොටසේ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තව පොඩ්ඩයි තියෙන්නේ මේ පාඩමේ අපි එතන කරලා ඉස්සරහට ඊළඟ පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේකෙදී පොදු අන්තරය ඉස්සෙල්ලා බලනවා 22 තියෙන්නේ ඊළඟට 20 තියෙන්නේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? පොදු අන්තරය කියන එක ඍණ 2ක් වෙලා තියෙන්නේ. 22න් දෙකක් ගියාම 20යි 20න් දෙකක් ගියාම 18යි 18න් දෙකක් ගියාම 16යි. එතකොට පොදු අන්තරය වෙලා තියෙන ඍණ 2 කියන එක. එතකොට අපි tn කියන එක ලියන්නේ කොහොමද? ඍණ 2යි n කියන එක එකතු කිරීම යම් දෙයක්. එතකොට ඒක හොයාගන්නේ කොහොමද? මුල් පදයෙන් අඩු කරනවා මොකද්ද? පොදු අන්තරය. එතකොට ඒක සමාන වෙනවා. එතකොට 22 අඩු කිරීම ඍණ 2 එතකොට කියන්නේ එකතු කිරීම 2ක් වෙනවා. ඒ කියන්නේ 24ක් වෙනවා. එතකොට මේක එකතු කිරීම 24. එහෙම නැත්නම් අපි කලින් කිව්වා වගේ මේක 24 අඩු කිරීම 2යි n කියලා දක්වන්න පුළුවන්. එතකොට ඒ ආකාරයට සුළු කරන්න පුළුවන්. ඒ කියන්නේ මුල් පදයෙන් පොදු අන්තරය අඩු කළා මේකට එක්කහුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කලින් කිව්වා වගේ මේක ලියලා එතකොට මේකේ n කියන එක එක කරාම එතකොට tn එක වෙන අවස්ථාවේදී මේකෙදි එක දැම්මාම ඍණ 2 වැඩි කිරීම එක කියන්නේ ඍණ 2යි. ඍණ 2ට 22 වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? 24ක් එක්කහුව වෙන්න ඕන. ඒ ආකාරයට හොයන්න පුළුවන්. එතකොට දූල පුතාලා ඒ ක්‍රම දෙකෙන් මොහොකින් හෙව්වත් කමන්නේ. එතකොට පොදු අන්තරය හොයාගත්තා. මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරා. ඒක කලින් කිව්වා වගේ පොදු අන්තරය වැඩි කිරීම n එකතු කිරීම මුල් පදයෙන් පොදු අන්තරය අඩු කරපු අවස්ථාව. ඒ ආකාරයෙන් පුළුවන් දූල පුතාලට මේ සාධාරණ පදය පහසුවෙන්ම හොයන්න. අදට පාඩම මෙතනින් අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මොන හරි ප්‍රශ්නයක්